හොඳයි. අපි මීට කලින් ඩයෝඩ් සම්බන්ධයෙන් කළා. අද අපි ට්‍රාන්සිස්ටර් වල සිද්ධාන්ත සම්බන්ධයෙන් කරන්නේ. ට්‍රාන්සිස්ටර් වල සිද්ධාන්ත. ඩයෝඩයක් කියන්නේ පීඑන් සංදියක්. ඩයෝඩයක් කියන්නේ පීඑන් සංදියක් නේ. ට්‍රාන්සිස්ටරයක ගුණ ඉගෙන ගනිද්දී පීඑන් සංදිය ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. පීඑන් සංදියක් P වර්ගයේ අර්ධ සන්නායකයයි N වර්ගයේ අර්ධ සන්නායකයයි එකට සම්බන්ධ කරලා පීඑන් සංදියක් හදාගත්තාම N සිට P දෙසට විභවාන්තරයක් තියෙනවා. ඒක අපි හඳුන්වන්නේ බාධක විභවය කියලා. සිලිකන් පීඑන් සංදියක් සඳහා බාධක විභවයේ 0.7 වෝල්ට් පමණ. ඊළඟට අපි ඉගෙන ගත්තේ පීඑන් සංදියක් නැඹුරු කිරීම. පීඑන් සංදිය නැඹුරු කිරීම. බලන්න, පීඑන් සංදියක් නැඹුරු කිරීම කියන්නේ පීඑන් සංදියකට විභවාන්තරයක් ලබා දීම. පෙර නැඹුරු කියන්නේ P සිට N දෙසට විභවාන්තරය ලබා දීම. පසු නැඹුරු කියන්නේ N සිට P දෙසට විභවාන්තරයක් දීම. ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගද්දී ඒක හොඳට මතක තියෙන්න ඕනේ. පෙර නැඹුරු කිව්වනම් PN පැත්තට. පසු නැඹුරු වෝල්ටේජතාවයක් දෙනවා කියන NP පැත්තට. ඊළඟට විභවාන්තරයක් මගින් ඉලෙක්ට්‍රෝන මත බලය විභවාන්තරය ලබා දුන් දිශාවට අනිත් පැත්තට. එන විභවාන්තරය දුන්නාම ඉලෙක්ට්‍රෝනයන් අනිත් පැත්තට. කුවර මත බලය විභවාන්තරය ලබා දීපු දිශාවට. ඊළඟට කුවර යන පැත්තට ධාරාව ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව තියෙන්නේ. ඔය මූලික දේවල්. දැන් ඩයෝඩයක් කියන්නේ තනි පීඑන් සංදියක් නේ. ට්‍රාන්සිස්ටරයක් කියන්නේ පීඑන් සංදි දෙකක් තියෙන උපාංගයක්. පීඑන් සංදි දෙකක් තියෙන උපාංගයක්. ඒඳා ට්‍රාන්සිස්ටරයක් හදාගන්නව ආකාර දෙකකට. ට්‍රාන්සිස්ටරයක් ආකාර දෙකකට හදාගන්නේ. ඔය සිලිකන් වගේ අර්ධ සන්නායකයක් කොටස් 3ක් තියෙන මාත්‍රණයකට. අපි P වර්ගයේ අර්ධ සන්නායක හදාගන්න විදිහ ඉගෙන ගත්තානේ. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කළා. N වර්ගයේ අර්ධ සන්නායක හදාගන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කළා. ට්‍රාන්සිස්ටරයක් හදාගනිද්දී අර්ධ සන්නායකයක් කොටස් 3ක් තියෙන මාත්‍රණය කරනවා. දෙපැත්ත N වශයෙන් මැද P වශයෙන් මාත්‍රණය කළාම NPN ට්‍රාන්සිස්ටර් හදාගන්න. දෙපැත්ත N වශයෙන් මැද P වශයෙන්. ඊළඟට දෙපැත්ත P වශයෙන් මාත්‍රණය කරනවා, මැද N වශයෙන් මාත්‍රණය කරනවා. ඒ මාදාගන්න ට්‍රාන්සිස්ටරේ PNP. එතකොට මේ කොටස් තුنين අග්‍ර 3ක් තියෙනවා. ට්‍රාන්සිස්ටරේ කොටස් තුنين අග්‍රයන් 3යි. අපි ඩයෝඩයක් භාවිතා කරන්නේ එක්කෝ වෝල්ටේජතාවයක් ඍජුකරණය කරන්න. එහෙම නැත්නම් වෝල්ටේජතා යාමනයේට. ඒ තමයි ඩයෝඩයක ප්‍රධාන ලක්ෂණ.
එක්කෝ වෝල්ටීයතාවය ඍජු කරනය. එහෙම නැත්නම් වෝල්ටීයතා යාමනය. ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරනවා මිලිවෝල්ට් ප්‍රමාණය ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා වර්ධනය කරගන්න. මිලිවෝල්ට් ප්‍රමාණය ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා වර්ධනය කරගන්න. ඒ වගේම කුඩා ධාරාවක් මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණය වගේ ධාරාවක් වර්ධනය කරගන්න. වර්ධකයක් ලෙස භාවිතා කරන. ඊළඟට ස්වයංක්‍රීය ස්විච්යක් හැටියට භාවිතා කරන. දැන් අපි මුලින්ම බලමු වර්ධකයක් හැටියට භාවිතා කිරීම. ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කිරීමේදී ඉතින් NPN ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරනවා කියලා. පළවන PN සංදේට පෙර නැඹුරු වෝල්ටීයතාවය දෙනවා. PN දිශාවට. දෙවන PN සංදේට පසු නැඹුරු වෝල්ටීයතාවය දෙනවා. පළවන PN සංදේට පෙර නැඹුරු වෝල්ටීයතාවයක්. දෙවෙනි PN සංදේට පසු නැඹුරු වෝල්ටීයතාවයක් දෙනවා. PNP ට්‍රාන්සිස්ටරයක් උනත් වර්ධකයක් ලෙස භාවිතයේදී පළවෙනි PN සංදේට පෙර නැඹුරු වෝල්ටීයතාවය දෙන්නේ PN දිශාවට. දෙවෙනි PN සංදේට පසු නැඹුරු වෝල්ටීයතාවය දෙන්නේ NP දිශාවට. අපි පස්සේ ඉගෙන ගන්නවා ඇයි මම මෙතන එක කෝෂයක් දැම්මේ, මෙතන කෝෂ දෙකක් දැම්මේ කියලා. දැනට මතක තියාගන්න ඕනේ පළවෙනි PN සංදේට පෙර නැඹුරු PN පැත්තට, දෙවෙනි PN සංදේට පසු නැඹුරු වෝල්ටීයතාවය දෙන්නේ NP පැත්තට. දෙවෙනි PN සංදේට NP. අපි දැන් බලමු NPN ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය. NPN එක ක්‍රියාකාරීත්වය. right? NPN ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරීත්වය. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක ව්‍යුහය. මැද P වශයෙන් මාත්‍රණය කළ තියෙනවා. දෙපැත්ත N වශයෙන් මාත්‍රණය කළ තියෙනවා. මේ මාත්‍රණයත් එක පිළිවෙලක් තියෙනවා. මැද කොටසේ මාත්‍රණය ගොඩාක් අඩුවෙන් තියාගන්න. මැද කුවරෙන් තියෙන්නේ. කුවර අඩුවෙන් හදාගන්න. දෙපැත්තේ N වල මාත්‍රණය වැඩියෙන් තියාගන්න. දෙපැත්තේ N වල මාත්‍රණය වැඩි. ඒකෙත් පළවෙනි N කොටසේ මාත්‍රණය අවසාන N කොටසට වඩා වැඩියෙන් තියාගන්න. දැන් සරල උදාහරණයක් ගත්තොත් මේකේ මාත්‍රණය 100ක් තියාගන්න ඕන නම් මේකේ 97ක් තියාගන්න වගේ. එතකොට මැද කුවර 3ක් වගේ ඔය වගේ අනුපාතකින් තියාගන්න. දැන් බලන්න පළවන PN සංදේට පෙර නැඹුරු වෝල්ටීයතාවයෙන් තියෙන්නේ. වෝල්ටීයතාවයකින් ඉලෙක්ට්‍රෝන මත බලය අනිත් පැත්තටනේ. ඒ නිසා මේ පළවෙනි PN සංදේය තියෙන. මෙන්න මේ පෙර නැඹුරු වෝල්ටීයතාවයෙන් N වල තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන මෙහාට තල්ලු කරනවා. විභවාන්තරයේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට තල්ලු කරනවා. මේ N වල තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන P දෙසට විමෝචනය කරනවා. P දෙසට විමෝචනය කරනවා. මෙහාට ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා. එන්න
පළවන එන් කොටස අපි හඳුන්වන්නේ විමෝචකය. එමිටර් කැපිටල් E. විමෝචකය මගින් ඉලෙක්ට්‍රෝන විමෝචනය කළාම ඊට විරුද්ධ දිශාවට ධාරාවක් යනවා. විමෝචකයෙන් එළියට ධාරාවක් යනවා. අපි ගන්න විමෝචක ධාරාවයි. ඊළඟට මේ විමෝචකයෙන් විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දෙවෙනි පීඑන් සංදියේ NP දෙසට විභවම යන්නේ. එතකොට මෙයා විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන මේ විභවාන්තරය මගින් මෙහාට ඇදලා ගන්නවා. ඇයි ඉලෙක්ට්‍රෝන මත බලය විභවාන්තරයට විරුද්ධ දිශාවට. මෙයා විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන මෙයා විසින් ඇදලා ගන්නවා. මෙයා ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න එකන ග්‍රහණය කරන එකන. එයද මෙයා සංග්‍රාහකය කලෙක්ටර් සංකේතස්ති. මෙයා ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තාම මෙයාගේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන එළියට යනවා. මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තාම තියෙන ඉලෙක්ට්‍රෝන එළියට යනවා. ඉලෙක්ට්‍රෝන යන දිශාවට විරුද්ධ දිශාවට ධාරාවක් ඇති වෙනවා. සංග්‍රාහකයේ ධාරාව අපි ගන්න IC කියලා. සංග්‍රාහකය. දැන් බලන්න මේ මැද කොටස විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ මැදින් තියෙන කොටසට. සංග්‍රාහකයෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නේ මැද එකෙන්. ඒඳා ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වයට වැඩිම දායක ඉන්නේ මැද කොටස. වැඩිම දායක මැදින් තියෙන කොටස. එන මේ මැදින් තියෙන කොටස ට්‍රාන්සිස්ටරයක බේස් එක. ඒ බේස් කියන අදහස තුව අපේ පාදම කියලා නම් කරනවා B. පාදම. දැන් විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා. සංග්‍රාහක ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. හැබැයි විමෝචකයට වඩා සංග්‍රාහක මාත්‍රය අඩුවෙන් තියෙනවා. ඒන මෙයා විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන ඔක්කොම මෙයාට ඇදලා ගන්න බෑ. ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් පාදම තුලදී මෙන්න මේ කුවර සමග එකතු වෙනවා. ප්‍රතිසංයෝජනය වෙනවා. එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන එකතු වුණාම විද්‍යුත් ඍණභාවයක් ඇති වෙනවා. ඒ විද්‍යුත් ඍණභාවය නැති කරන්න පාදමෙන් එළියට ඉලෙක්ට්‍රෝන යවනවා. පාදමෙන් එළියට ඉලෙක්ට්‍රෝන යවනවා. පාදමෙන් එළියට ඉලෙක්ට්‍රෝන යනවනම් පාදම දෙසට ධාරාවක් ඇති වෙනවා. ඒ ධාරාව පාදම ධාරාවයි B. දැන් පාදමෙන් ධාරාව ඇතුල් වෙනවා. සංග්‍රාහකයෙන් ඇතුල් වෙනවා. විමෝචකයෙන් එළියට යනවා. ආරෝපණ සංස්ථිතිය ගත්තාම IB ධන IC සමානයි. IE මේ ට්‍රාන්සිස්ටර් ගණන් හදන පළවෙනි සම්බන්ධය. IB ධන IC සමානයි IE. IB පාදමේ ධාරාව IC සංග්‍රාහක ධාරාව IE විමෝචකයේ ධාරාව. මෙන්න මේ පාදමේ මාත්‍රණය ඉතාම අඩුයිනේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝන පාදම තුලදී මේ කුවර සමග ප්‍රතිසංයෝජනය වෙන ඉතාම අඩුයි. ඒ නිසා එළියට යන ඉලෙක්ට්‍රෝන ගාන ගොඩක් අඩුයි. ඒන මේ IB ගොඩක් අඩුයි. ICට සාපේක්ෂව IB ඉතාම අඩුයි. IB ඉතා ගොඩයි IC. ඒ නිසා මේ IB ධන IC ආසන්න වශයෙන් සමාන ICට. IB ධන IC ආසන්න වශයෙන් සමාන IC. ඒ නිසා මේ IB ධන ICට IC කියලා දානවා.
IC ආසන වශයෙන් සමානයි IE. ට්‍රාන්සිස්ටර් වල ගණන් වලදී මේ සිද්ධිය භාවිතා කරන්නේ. IC ආසන වශයෙන් සමානයි IE. IC ආසන වශයෙන් සමාන වෙනවා IE. සංග්‍රාහකයේ ධාරාවයි විමෝචකයේ ධාරාවයි ආසන වශයෙන් සමානයි. දැන් අපි PNP ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය බලමු. PNP එක. මේ තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටර්. දෙපැත්ත P වශයෙන් මාත්‍රණය, මැද N වශයෙන් මාත්‍රණය. මැද N වල මාත්‍රණي ගොඩාක් අඩුයි තියාගන්න. ගොඩක් අඩුයි. දෙපැත්තේ P වල මාත්‍රණي වැඩියෙන් තියාගන්න. ඒකෙත් මුලින් තියෙන P කොටස අවසාන P වලට වඩා වැඩියෙන් තියාගන්න. සරල උදාහරණයක්, මුලින් තියෙන P වල කුවර මාත්‍රණය 100යි නම් අවසාන P වල 97ක් වගේ. මැද N වල මාත්‍රණය 3ක් වගේ. මැදෙන් මුක්ත ඉලෙක්ට්‍රෝනේ දාන්නේ තියාගන්නේ. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 3ක් වගේ තියාගන්න. එතකොට බලන්න පළවෙනි PN සන්ධියට පෙර නැඹුරු PN පැත්තට මේ තියෙන්නේ PN දිශාවට බාන්පේ. දෙවෙනි PN සන්ධියට පසු නැඹුරු NP දිශාවට. විභවාන්තරයක් මගින් කුවර මත බලය විභවාන්තරයේ තියෙන දිශාවට. ඒ නිසා මේ P වල තියෙන කුවර මත N දිශට බලයක් ඇති වෙනවා. ඒඳ මේ පළවන PN සන්ධියේ තියෙන පෙර නැඹුරු විභවාන්තරය මගින් P වල තියෙන කුවර N පැත්තට තල්ලු කරනවා. N දිශට විමෝචනය කරනවා. ඒඳ මේ පළවෙනි P අපි හඳුන්වන්නේ විමෝචකය. NPN වල වගේමයි විමෝචකය. එමිට සංකේතයේ කැපිටල් E. මේ පැත්තට කුවර තල්ලු කරන්න ඕනේ. කුවර යන දිශාවටමයි ධාරාව වෙන්නේ. ඒ නිසා විමෝචකයේ දිශට ධාරාව ගන්නවා. විමෝචක ධාරාවයි. ඔන්න පළවන PN සන්ධියේ තියෙන පෙර නැඹුරු විභවාන්තරය මගින් P වල තියෙන කුවර N දිශට තල්ලු කළානේ. දෙවන PN සන්ධියේ පසු නැඹුරු NP දිශට විභවාන්තරය. විභවාන්තරයකින් කුවර මත බලයේ විභවාන්තරයේ පැත්තට විමෝචකය විමෝචනය කරන කුවර තියෙන්නේ මැද කොටසට. අන්නේ කුවර මේ දෙවෙනි PN සන්ධියේ තියෙන NP දිශට තියෙන විභවාන්තරයෙන් P දිශට තල්ලු කරනවා. නැත්තම් මේ P වලින් ඇදලා ගන්නවා. විමෝචකයෙන් විමෝචනය කරන කුවර මත මෙහාට බලයක් ඇති නිසා අවසාන P කොටස මගින් මැදට තල්ලු වන කුවර ඇදලා ගන්නවා. ඒ විභවාන්තරයේ දිශට බලය ඇදලා ගන්නවා. ග්‍රහණය කරගන්නවා. ඒඳ මේ අවසාන එක සංග්‍රාහකයේ ලෙස හඳුන්වන්නේ. සංග්‍රාහකයේ කලෙක්ටසි. මෙයා කුවර ඇදලා ගත්තාම මෙයාගේ තියෙන කුවර එළියට යනවා. අපි ඩයෝඩ් වල ඉගෙන ගත්තා කුවර එළියට යනවා කියන්නේ මොකද්ද කියන එක. කුවර ගමන් කරනවා කියන්නේ මොකද්ද කියන එක. අපිට පේන්නේ කුවර එළියට යනවා වගේ. කුවර යන දිශාවට ධාරාව ඇති වෙන්නේ. ඒ නිසා සංග්‍රාහකයෙන් එළියට ධාරාව ඇති වෙනවා. ඒ ධාරාව සංග්‍රාහක ධාරාවයි. දැන් ඔය විමෝචකයෙන් විමෝචනය කරන කුවර සියල්ලම සංග්‍රාහක ඇදලා ගන්නේ මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයට වැඩිම දායක වෙන්නේ මැද කොටස. විමෝචක කුවර විමෝචනය කරන්නේ මැද කොටසට. සංග්‍රාහකේ කුවර ඇදලා ගන්නේ මැද කොටසේ.
ඒ නිසා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයට වැඩිම දායක වෙන්නේ මැදින් තියෙන කොටස. ඒක අපි බේස් ලෙස හඳුන්වන්නේ බේස් එක. ට්‍රාන්සිස්ටරේ බේස් එක. ඒ බේස් කියන අදහස තුළ අපේ මැද කොටස පාදම ලෙස හඳුන්වනවා සංකේතෙබි. දැන් විමෝචකයට වඩා සංග්‍රාහකයේ මාත්‍රය අඩුයිනේ. ඒ නිසා මේ විමෝචකයෙන් විමෝචනය කරන කුවර සුළු ප්‍රමාණයක් පාදමේදී මෙන්න මේ මුක්ත ඉලෙක්ට්‍රෝන එක්ක ප්‍රතිසංයෝජනය වෙනවා එකතු වෙනවා. ප්‍රතිසංයෝජනය වෙනවා එකතු වෙනවා. එහෙම ප්‍රතිසංයෝජනය වුණාම ඉලෙක්ට්‍රෝන එකතු වුණාම විද්‍යුත් ඍණභාවය ඇති වෙනවා. කුවර එකතු වුණාම විද්‍යුත් ධනභාවය එකතු වෙනවා. ඒ විද්‍යුත් ධනභාවය නැති කරන්න මෙහෙන් ඉලෙක්ට්‍රෝන එකක් ඇදලා ගන්න. පාදම දෙසට ඉලෙක්ට්‍රෝන ගලනවා. පාදම දෙසට ඉලෙක්ට්‍රෝන යනවා කියන්නේ පාදමෙන් එළියට ධාරාවක් එනවා. ඒ ධාරාව IB විමෝචකයෙන් ධාරාව ඇතුල් වෙනවා. පාදමෙන් සහ සංග්‍රාහකයෙන් එළියට යනවා. ආරෝපණ සංස්ථිතිය ගත්තාම එළියට යන්නේ IB ධන IC. ඇතුල් වෙන්නේ I. එහෙනම් IB ධන IC සමානයි I. PNP ට්‍රාන්සිස්ටරයේ සම්බන්ධය NPN වල වගේමයි. හැබැයි IB තාම කුඩයිනේ. පාදමේ මාත්‍රණය හරි අඩුයිනේ. ඒන කුවර එකතු වෙන්නේ සුළු වශයෙන්. ඒ නිසා පාදම දෙසට ඉලෙක්ට්‍රෝන යන්නේ සුළු වශයෙන්. ඒන පාදම ධාරාව IB තාම කුඩයි IC එක බලද්දී. IB තාම කුඩයි. IC මිලියම්පියර් ප්‍රමාණයේදී IB මයික්‍රෝඇම්පියර් ප්‍රමාණයෙන් එන්නේ. ඊටාම කුඩයි. ඒ නිසා මේ IB දන IC ආසන වශයෙන් සමානයි IC. එහෙනම් IC සමානයි I. ට්‍රාන්සිස්ටර් ගණන් හදන්න එහෙම. එතකොට PNP සහ NPN වල සමානකම් තියෙනවා. IB දන IC සමානයි I. වෙනස්කම් තියෙනවා. NPN වල විමෝචකයෙන් එළියට දානවා යන්නේ. PNP වල විමෝචකයෙන් ඇතුල් වෙන සංග්‍රාහකයෙන් සහ පාදමෙන් එළියට යනවා. NPN වල සංග්‍රාහකයෙන් පාදමෙන් ඇතුල් වෙනවා. විමෝචකයෙන් එළියට යනවා. ඊළඟට NPN ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වයට වැඩිම දායක වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන. විමෝචකයේ විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන සංග්‍රාහකයේ ඇදලා ගන්න ඉලෙක්ට්‍රෝන. PNP වල ක්‍රියාකාරීත්වයට වැඩිම දායක වෙන්නේ කුවර. විමෝචකයෙන් විමෝචනය කරන කුවර. සංග්‍රාහකයෙන් ඇදලා ගන්න කුවර. මුක්ත ඉලෙක්ට්‍රෝනික චලනය වීමේ හැකියාවට වඩා කුවරයක චලනය වීමේ හැකියාව අඩුයිනේ. ඉලෙක්ට්‍රෝනික තනියම යන්න පුළුවන්. හැබැයි කුවරයකට තනියම යන්න බෑනේ. කුවරයක් යනවා කියන්නේ ඒ කුවරයේ තියෙන ස්ථානයේට බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඇදලා ගන්න එකනේ. ඒ නිසා කුවරයකට තනියම යන්න බෑ. එහෙනම් කුවරයක සචලතාවයට වඩා කුවරයක සචලතාවය චලනය වීමේ හැකියාවට වඩා මුක්ත ඉලෙක්ට්‍රෝනයක චලනය වීමේ හැකියාව වැඩි.
ඉතින් NPN වල වැඩිම දායක ඉන්නේ මුක්ති ඉලෙක්ට්‍රෝනනේ. ඒගොල්ලන්ගේ චලනය වීමේ හැකියාව වැඩි. PNP වල වැඩිම දායකත්වයේ කුවරනේ. ඒගොල්ලන්ගේ චලනය වීමේ හැකියාව අඩුයි. ඒ නිසා PNP වල වඩා NPN වල ක්‍රියාකාරීත්වයෙන් වැඩි. PNP වල වඩා NPN ක්‍රියාකාරීත්වයෙන් වැඩි. ඒ නිසා බහුලව භාවිතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටර්. ඒ නිසා අපි මෙතනින් යන අධ්‍යයනය කරන්නේ NPN ගැන. NPN ගැන අධ්‍යයනය කරන්නේ වෙනස හඳුනා ගන්නවා. NPN වල විමෝචකයෙන් එළියට දානවා යන්නේ. PNP වල විමෝචකයේ ඇතුළට දානවා යන්නේ. පරිපථ සංකේතී ඒ වෙනස තියෙනවා. අපි ඊළඟට පරිපථ සංකේතය අඳිනවා. එතකොට NPN වල විමෝචකයෙන් එළියට, PNP වල විමෝචකයෙන් ඇතුළට. දැන් බලන්න මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එක පරිපථ සංකේතය. ට්‍රාන්සිස්ටර් එක පරිපථ සංකේතය. ට්‍රාන්සිස්ටර් එක අග්‍ර 3යිනේ. අග්‍රය 3යි. එකක් පාදම. මෙන්න මෙහෙම ඉරක් ඇදලා ඒකෙන් එළියට ගන්න අග්‍රේ පාදම B. ඉරක් ඇදලා ඒකෙන් එළියට ගන්න අග්‍රේ තියෙන්නේ. අන්න ඒක පාදම B. අනිත් දෙකේ එකක් විමෝචක අනික සංග්‍රාහකේ. විමෝචකේ හඳුනගන්නේ ධාරාවේ දිශාව ලකුණු කරන විමෝචකේ. NPN වල විමෝචකයෙන් එළියටනේ. ධාරාව ලකුණු කරන විමෝචකයෙන් එළියට. එහෙනම් මේක සංග්‍රාහකේ. PNP වල විමෝචකයෙන් ඇතුළට ධාරාව. ට්‍රාන්සිස්ටර් එක ධාරාව ලකුණු කරන්නේ විමෝචකේ. එළියට ධාරාව නම් NPN. ඇතුළට ධාරාව නම් PNP. ධාරාව ලකුණු කරන්නේ විමෝචකේ, ධාරාව නැත්තේ සංග්‍රාහකේ. ඔය තමයි NPN සහ PNP ට්‍රාන්සිස්ටර් වල පරිපථ සංකේතය. දැන් අපි ඉගෙන ගන්නේ NPN ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කරමු. වෝල්ටීයතා වර්ධකයක් හැටියට බලන්න. වෝල්ටීයතාවයක් ලබා දෙන්න අග්‍ර දෙකක් තියෙන්න ඕන. ඒක වර්ධනය කළ එළියට දාන්න අග්‍ර දෙකක් තියෙන්න ඕන. වෝල්ටීයතාවයක් එක අග්‍රයෙන් දෙන්න බෑනේ. සංවෘත පරිපථයක් තියෙන්න බෑ. මේ ට්‍රාන්සිස්ටරයෙන් වෝල්ටීයතාවයක් වර්ධනය කරනවා නම් එක පැත්තකින් වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය සම්බන්ධ කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ වර්ධනය වන වෝල්ටීයතාවය එළියට ගන්න ඕනේ. ඒකට අග්‍ර දෙකක් තියෙන්න ඕනේ. ඒ නිසා වර්ධකයක් ලෙස භාවිතයේදී අග්‍ර 4ක් ඕන වෙනවා. නමුත් ට්‍රාන්සිස්ටර් එක අග්‍ර 3යි තියෙන්නේ. දැන් වර්ධනය කරන එක ප්‍රදානය කරන්න අග්‍ර දෙකක් ඕනේ. ඒක ප්‍රතිදානය වෙන්න අග්‍ර දෙකක් ඕනේ. ඒ නිසා ට්‍රාන්සිස්ටරයක් ප්‍රදාන පරිපථයටයි ප්‍රතිදාන පරිපථයටයි සම්බන්ධ කරන්න අග්‍ර 4ක් ඕන වෙනවා. අග්‍රයන් 3ක් පමණක් තියෙන නිසා එකක් පොදුවේ තියාගන්න. අපට ඕන නම් පාදම පොදුවේ තියාගන්න පුළුවන්. ඒකට අපි කියනවා පොදු පාදම අවස්ථාව, පොදු පාදම වින්‍යාසය කියනවා. මේ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතයේදී එක අග්‍රයක් පොදුවේ තියාගෙන ප්‍රධාන පරිපථයට සහ
ප්‍රතිදාන පරිපතේට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. අපි කියනවා වින්‍යාස තුනක් තියෙනවා කියලා. එකක් පාදම පොදුවේ තියාගන්න. ඒක පොදු පාදම වින්‍යාසය. අනිත් එක සංග්‍රහකයේ පොදුවේ තියාගන්න. ඒක පොදු සංග්‍රහක වින්‍යාසය. අනිත් එක විමෝචකයේ පොදුවේ තියාගන්න. ඒක අපි හඳුන්වන්නේ පොදු විමෝචක වින්‍යාසය කියලා. අපි දැන් බලනවා ට්‍රාන්සිස්ටර් එක මේ වින්‍යාසය තුන. පොදු පාදම වින්‍යාසය, පොදු සංග්‍රහක වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය. ඔය බලමු අවස්ථා තුන. බලන්න. මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එක පාදම පොදුවේ තියාගෙන තියෙනවා. වෝල්ටීයතාවය ප්‍රදානය කරන පරිපතේටයි වෝල්ටීයතාවය ප්‍රතිදානය කරන පරිපතේටයි පාදම පොදුවේ තියාගෙන ඉන්නවා. පොදු පාදම වින්‍යාසය කොමන් බේස් CB අවස්ථාව. පොදු පාදම පොදුවේ තියාගෙන ඉන්නේ. මෙතන සංග්‍රහකයේ පොදුවේ තියෙන ප්‍රධාන පරිපතේටයි ප්‍රතිදානයටයි වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය ප්‍රදානය කරන්නේ පාදම සහ සංග්‍රහකය හරහා. වර්ධනය වෙලා එළියට දාන්නේ මේ විමෝචකය සංග්‍රහකය ප්‍රතිදාන. ඔන්න සංග්‍රහකයේ පොදුවේ තියාගෙන වර්ධකයක් හැටියට භාවිතා කරේ. මේක පොදු සංග්‍රහකය CC අවස්ථා common collector පොදු සංග්‍රහකය සංග්‍රහකයේ පොදුවේ. ඊළඟට මේ තියෙන්නේ විමෝචකය පොදුවේ තියාගෙන ප්‍රධාන පරිපතේ සහ ප්‍රතිදානයට විමෝචකයේ පොදුයි. ප්‍රදානය කරන්නේ පාදමයි විමෝචකය ඔස්සේ. වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය ප්‍රදානය කරන්නේ පාදම සහ විමෝචකය ඔස්සේ. වර්ධනය වෙලා ප්‍රතිදානය වෙන්නේ සංග්‍රහකයයි විමෝචකය ඔස්සේ. කොමන් එමිටර් අවස්ථාව CE පොදු විමෝචක. මෙන්න මේ වින්‍යාසයන් තුනෙන් පොදු විමෝචක අවස්ථාවේදී වෝල්ටීයතාවයේ වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ධාරා වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ක්ෂමතාවයත් වර්ධනය කරන මේ තුනම වර්ධනය කිරීමේ හැකියාව තියෙන්නේ පොදු විමෝචක අවස්ථාව විතරයි. ඒ නිසා ට්‍රාන්සිස්ටර් වර්ධකයක් ලෙස භාවිතයේදී අපි ගන්නේ පොදු විමෝචක අවස්ථාව. වර්ධකයක් ලෙස භාවිතයේදී පොදු විමෝචක අවස්ථාව. දැන් මේ වෝල්ටීයතාව වර්ධනය කරන්න පරිණාමක වලට පුළුවන් ට්‍රාන්ස්ෆෝම් වලට. හැබැයි පරිණාමක වල ක්ෂමතාවයේ වර්ධනය වෙන්නේ ප්‍රායෝගිකව ක්ෂමතාව ටිකක් අඩු වෙනවා. ලබා දෙන ශක්තියට වඩා අඩුවෙන් ශක්තිය ලිටෙන. හැබැයි ට්‍රාන්සිස්ටර් එක පොදු විමෝචක අවස්ථාවේදී වෝල්ටීයතාවය වර්ධනය වෙනවා. ධාරා වර්ධනය වෙනවා. ඒ වගේම ක්ෂමතාවයත් වර්ධනය වෙනවා. ඒ නිසා PNP NP වලින් NPN භාවිතා කරන්නේ
පොදු පාදම, පොදු සංඝාක, පොදු විමෝචක කියන අවස්ථා තුනෙන් පොදු විමෝචක අවස්ථාව ගන්න. එයනම් වර්ධක පරිපතවල තියෙන්නේ. පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ट्रांजिस्टर, පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ट्रांजिस्टर. දැන් මේ ट्रांजिस्टरයක් වර්ධකයක් ලෙස භාවිතයට කලින් ගුණාංග හඳුනා ගන්න වෙනවා. අපේ ඩයෝඩයක් ගැන ඉගෙන ගත්තනේ. ඩයෝඩයක් නිර්මාණය කළාට පස්සේ අපේ ඩයෝඩේ ලාක්ෂණිකය අඳිනවා. IV ලාක්ෂණිකය. ඩයෝඩේ සම IV ලාක්ෂණිකය අඳිනවා. IV ලාක්ෂණිකය මෙහෙම තියෙනවා. මේකෙන් අපි හොයාගන්නවා බාධක විභවය. පෙරණිබර අවස්ථාවේ භාවිතා කරනවා නම් ලබා දෙන වෝල්ටීයතාවයේ බාධක විභවය ඉක්මවා ලබා දෙන්න ඕනේ. ඒ නිසා ඩයෝඩේ භාවිතා කරද්දී බාධක විභවය හොයාගෙන ඉන්න වෙනවා. ඊළඟට පසුබිම් අවස්ථාවේ භාවිතා කරනවා නම් මෙන්න මේ වෝල්ටීයතාවය බිඳවටුම් වෝල්ටීයතාවය ඕනේ. ඒ නිසා ඩයෝඩයක් නිර්මාණය කළාම මුලින්ම මේ ලාක්ෂණිකය ඇඳගන්න. මේ ප්‍රස්තාරය මේක ඇඳගත්තයින් පස්සේ බාධක විභවය හොයාගන්නවා, බිඳවැටෙන වෝල්ටීයතාවය හොයාගන්නවා. ඉන් පස්සේ තමා පරිපතයක භාවිතා කරන්නේ. පෙරණිබර අවස්ථාවේ භාවිතා කරනවා නම් ලබා දෙන වෝල්ටීයතාවය බාධක විභවය ඉක්මවා ලබා දිය යුතුයි. ඒ විදිහමයි ट्रांजिस्टर. ट्रांजिस्टर එක මේ සංදි වලට වෝල්ටීයතාව දෙන්න ඕනේ. ඒ වෝල්ටීයතාවය නිසියාකාරයෙන් දුන්නේ නැත්නම් වර්ධකයක් ලෙස භාවිතා කරන්න බැරි වෙනවා. පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ट्रांजिस्टरයක් වර්ධකයක් ලෙස භාවිතයේදී මේ ඩයෝඩයට එක ප්‍රස්තාවයෙන් අඳින්නේ. ट्रांजिस्टरයට ප්‍රස්තාව තුනක් අඳිනවා. ලාක්ෂණික තුනක් ඇදලා ඉන් පස්සේ තමා භාවිතයට ගන්න. ලාක්ෂණික තුනක් අපි දැනගන්න ඕනේ. ලාක්ෂණික තුන ඒ වගේම ඒ ලාක්ෂණික වල ගුණයන් ටික. දැන් අපි බලමු පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ट्रांजिस्टर වර්ධකයක් ලෙස භාවිතයේදී මුලින්ම අපි හඳුනා ගන්න ලාක්ෂණිකයන් තුන ප්‍රස්තාර තුන. ඒ ගන්න පොදු විමෝචක අවස්ථාව. ඒකේ අපි කරන්නේ මෙන්න මේ ප්‍රධාන පරිපතේ තියෙන්නේ. ප්‍රධාන පරිපතේට විවිධ විභවාන්තර ලබා දීලා ප්‍රධාන පරිපතේ ගලන ධාරාව IB මනිනවා. ප්‍රධාන පරිපතේට B වල ඉඳන් E වලට මෙතන B මෙතන ඉන්නේ. ප්‍රධාන පරිපතේට විවිධ විභවාන්තර ලබා දීලා BEට විවිධ විභවාන්තර ලබා දීලා IB මනිනවා. ඒකට අපි කියනවා ප්‍රධාන ලාක්ෂණිකය. ප්‍රධාන පරිපතේ විභවාන්තරය වෙනස් කරමින් ප්‍රධාන පරිපතේ ධාරාවමයිනික. ප්‍රධාන ලාක්ෂණිකය. ඊළඟට මෙතන C මෙතන ඉන්නේ. මේ C වල ඉඳන් ඊට විවිධ විභවාන්තර ලබා දෙනවා. ප්‍රතිධානයට විවිධ විභවාන්තර ලබා දෙනවා. ප්‍රතිධානයේ ධාරාව IC මනිනවා. දැන් පාදමෙන් ධාරාව ඇතුල් වෙනවා, සංග්‍රහකෙන් ඇතුල් වෙනවා, විමෝචකයෙන් පිට වෙනවනේ. NPN වල ප්‍රතිධානයේ තියෙන C සංග්‍රහක විමෝචක. මෙන්න මේ C ඊට
විවිධ විභවාන්තර ලබා දීලා එක එක විභවාන්තරයේදී IC වලාගේමයි ඒ මැනලා දෙන ප්‍රස්තාවයට කියනවා ප්‍රතිදාන ලාක්ෂණිකය. ප්‍රතිදාන ලාක්ෂණිකය. ඊළඟට IB වෙනස් කර කර ප්‍රධානී දාමා වෙනස් කර කර IB වෙනස් කර කර IC මනින් ප්‍රධාන දාමා වෙනස් කරමින් ප්‍රතිදානී දාමයින IB වෙනස් කරමින් IC මයින. ඒකට අපි කියනවා සංක්‍රාමණික ලාක්ෂණික කියලා. මේ ලාක්ෂණික හඳුනා ගන්න අපි වෙනම පරිපතයක් හදාගන්න. ඒ පරිපතයේ තියෙන ගුණාංගය තමයි අපි ධාරා විද්‍යුතේ භාවිතා කළ නියත වෝල්ටීයතාවයකින් විචල්්‍ය වෝල්ටීයතාවයක් ගන්න විදිය. මේම නියත වෝල්ටීයතාවයක් තියෙනවා නම් මෙයාගෙන් විචල්්‍ය වෝල්ටීයතාවයක් ගන්න ඕන නම් මෙයා ප්‍රතිරෝධයක සම්බන්ධ කරන මෙතනින් එළියට අග්‍රයක් ගන්නවා. මෙතෙන් ස්පර්ශකයක් තියෙනවා. මේ ස්පර්ශක තැනින් තැන තිබ්බාම මෙන්න මේ අග්‍රයන් දෙකේ විභවාන්තරය අපට අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ මූල ධර්මයේ භාවිතා කළ තමයි ප්‍රධානයට ලබා දෙන වෝල්ටීයතාවය ප්‍රතිදානයේ වෝල්ටීයතාවය බලන්නේ. හොඳයි බලමු මේ පරිපතේ. බලන්න මේ තියෙන්නේ NPN ඊතලයෙන් එළිය දානවා යන්නේ. විමෝචකයේ පොදුවේ තියෙන. පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ට්‍රාන්සිස්ටරේ. මෙන්න පාදම මෙන්න සංග්‍රාහකෙසි. මේක තමයි ප්‍රධාන පරිපතේ මේක ප්‍රතිදානය. මේම කෝෂයක් ප්‍රතිරෝධයකට සම්බන්ධ කරලා පාදමෙන් ස්පර්ශයක් ගෙනලා මෙතෙන් තියලා මේ ස්පර්ශකයේ තැනින් තැන තිබ්බාම මේ B වල ඉඳන් E වල ලැබෙන විභවාන්තරය VBE වෙනස් කරන්න පුළුවන්. අපි VB වෙනස් කර IB දාරමයිනෝ මේ ස්පර්ශකයේ තැනින් තැන තියලා B වල ඉඳන් E වල ලැබෙන විභවාන්තරය මනින්න අපි දානවා මේ වෝල් මීටරයක්. මෙයාගෙන් VBE මනින්නේ. VBE වෙනස් වෙනවා මෙයා තියෙන තැන අනුව. VB වෙනස් කර පාදවේ දානාව IB මනින්න මෙතන ඇමීටරයක් දානවා. IB මනින්න. ඊළඟට ප්‍රතිදානයටත් නියත වෝල්ටීයතා සැපයුමක් සම්බන්ධ කරනවා ප්‍රතිරෝධයකට. සංග්‍රාහකයට ස්පර්ශකයක් තියෙනවා. මේ ස්පර්ශකයේ තැනින් තැන තිබ්බාම මේ C වල ඉඳන් E ට විභවාන්තරය VCE වෙනස් වෙනවා. VCE මනින්න මෙතෙන් දානවා වෝල් මීටරයක්. VCE මනින්න. සංග්‍රාහකයේ ධාරාව IC මනින්න මෙතෙන් ඇමීටරයක් දානවා. මුලින්ම කරන්නේ ස්පර්ශකයේ තැනින් තැන තියලා VB සමග IB මයින් එක. VB සමග IB මැනල ප්‍රස්ථාරයක් අදිනවා. VB සමග IB. දැන් බලන්න NPN ට්‍රාන්සිස්ටරේ. NPN මේ තියෙන පාදම B මේ විමෝචකයේ E මේ සංග්‍රාහකයේ C. අපි BE පැත්තට විභවාන්තරයක් දෙන්නේ. BE පැත්තට විභවාන්තරයක් දීලා ඒ විභවාන්තරය වෙනස් කර IB මයින්. එතකොට මේ PN සංදිය ඩයෝඩයක් වගේ. මේක ඩයෝඩයක් PN සංදිය. PN සංදියකට PN පැත්තට විභවාන්තරය ලබා දීලා ඒ විභවාන්තරය වෙනස් කරමින් ධාරාමයිනෝ. PN දිශාවට විභවාන්තරය දෙන්නේ.
පෙරනැඹුර විභවාන්තයක් දෙන්නේ. අපි දන්නවා ඩයෝඩයකට පෙරනැඹුර විභවාන්තයක් දීලා ඒ විභවාන්තය වෙනස් කරමින් ධාරාවෙන්නොත් ලබා දෙන විභවාන්තය බාධක විභව ඉක්මවනකන් ධාරාවක් කියන්නේ. බාධක විභව ඉක්මවෙන් පස්සේ ධාරා වෙනවා. ඩයෝඩයක IV ලාක්ෂණිකම එන්නේ VBE වෙනස් කරමින් IV වෙනවා. ABE කියන්නේ PS සන්ධයක්. ලබා දෙන්නේ පෙරනැඹුර වෝල්ටීයතාවයක්. ඒක වෙනස් කරමින් ධාරාව මනින්නේ. බාධක විභව ඉක්මවනකන් ධාරාව ගණන්නේ. බාධක විභව ඉක්මවෙන් පස්සේ ධාරාව ගලනවා. ලබා දෙන විභවාන්තය වැඩි වෙද්දී ධාරාව වැඩි වෙනවා. මේ ප්‍රධාන ලාක්ෂණිකය. මේ ප්‍රධාන ලාක්ෂණිකය. මේකෙන් ගන්න තීරණය තමයි BE සන්ධියට IB ධාරා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයේ තියෙන ධාරා තුනම තියෙනවා. නැත්තම් ට්‍රාන්සිස්ටරේ හදාගන්න එකෙන් වැඩක් නැහැ. කොටස් තුනක් හදාගත්තාම ඒ තුනීම ධාරාව යන්න ඕනේ. එහෙනම් IB ධාරාව ඇති වෙන්න නම් BEට ලබා දෙන විභවාන්තය තියෙන්නේ. BEට ලබා දෙන විභවාන්තය IB ඇති වෙන්න BE සන්ධිය පෙරනැඹුර කළ යුතුයි. BE දෙසට වෝල්ටීයතාවය දිය යුතුයි. මතක තියාගන්න ඕනේ. BE දෙසට වෝල්ටීයතාවය දිය යුතුයි. ඒ ලබා දෙන වෝල්ටීයතාවය BE පැත්තට තිබෙන්නේ නැත්නම් ධාරාවක් කියන්නේ. එතකොට IB නෑ. IB නැත්නම් වර්ධකයක් හැටියට භාවිතා කරන්න බෑ. ඒ නිසා ට්‍රාන්සිස්ටරයක අපි හඳුනා ගන්න පළවෙනි සංසිද්ධිය තමයි BE සන්ධියට ලබා දෙන විභවාන්තය බාධක විභව ඉක්මවා ලබා දිය යුතුයි. සිලිකන් නම් දශමහත ඉක්මවා ලබා දිය යුතුයි. ඒක ඩයෝඩයක වගේමයි. දැන් මේම ඩයෝඩයක් ප්‍රතිරෝධයකට ශ්‍රේණිගතව දාලා අපි වෝල්ටීයතාවය දුන්නොත් මේ ලබා දෙන වෝල්ටීයතාවය බාධක විභව ඉක්මවලා තියෙනවනම් සිලිකන් ඩයෝඩයක් නම් දශමහත ඉක්මවම ධාරාවක් යනවා. ලබා දෙන විභවාන්තයේ දශමහතට වැඩි ඕන වෙලාවක මෙයා තියාගන්නේ දශමහතයි. ඉතිරි ටික මෙයා ලබා දෙනවා. ට්‍රාන්සිස්ටරේ තේමයි. BE සන්ධි මේ ප්‍රධාන පරිපථයේ BBට ලබා දෙන වෝල්ටීයතාවය තියෙන අනිවාර්යෙන් දශමහත ඉක්මවා ලබා දිය යුතුයි. මෙයා තියාගන්නේ BE සන්ධිය තියාගන්න දශමහතයි. වැඩියෙන් තියෙන ඔක්කොම පරිපථයේ සකස් කරද්දී අපි දාන ප්‍රතිරෝධ ලබා ගන්න. අපි මේ පාදමට ප්‍රතිරෝධයක් එම දානවා. අන්නේ ප්‍රතිරෝධය තමයි වැඩියෙන් තියෙන විභවාන්තය ලබා ගන්න. තේමාව ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරීත්වයේ පවත්වා ගන්න IB ධාරාව තිබිය යුතුයි. IB ධාරාව තියෙන්න BE සන්ධිය පෙරනැඹුරු කළ යුතුයි. ABEට ලබා දෙන වෝල්ටීයතාවය ඒ සන්ධියේ බාධක විභව ඉක්මවා ලබා දිය යුතුයි. සිලිකන් නම් දශමහත ඉක්මවා ලබා දිය යුතුයි. ඒ වගේමයි දශමහතට වැඩියෙන් දෙන ඕන ප්‍රමාණයක් ප්‍රතිරෝධ තියාගන්නවා. සන්ධිය තියාගන්නේ දශමහතයි. ඔන්න ප්‍රධාන ලාක්ෂණිකයෙන් ගත්තදී. දැන් අපි බලනවා සංක්‍රාමණික ලාක්ෂණික. සංක්‍රාමණික IB වෙනස් කර IC මණික. සංක්‍රාමණික ලාක්ෂණික. අය බලමු සංක්‍රාමණික ලාක්ෂණික. මේ තියෙන්නේ සංක්‍රාමණික ලාක්ෂණික. IB සමග IC විචලනය.
IB වෙනස් කර IC මෙන්නොත් අපට ලැබෙන්නේ මේ වගේ ප්‍රස්ථාරයක්. බලන්න මේක තියෙනවා IB වලගේ යම් මගයක් ඉක්මවනකම් IC නැහැ. IB වලගේ යම් මගයක් ඉක්මවනකම් IC නැහැ. IB වලගේ යම් මගයකට වඩා වැඩි වුණාම IC නියතයි. IB කොච්චර වැඩි කළත් IC වැඩි වෙන්නේ. IC නියතයි. IB වල පරාසයක තමයි IB සමග IC වැඩි වෙන්නේ. IB වල එක්තරා පරාසයක IB සමග IC වැඩි වෙන්නේ. අපි වර්ධකයක් හැටියට භාවිතා කරනවා නම් ප්‍රදානය කරන ධාරා වැඩි වෙද්දී ප්‍රතිදාන ධාරා වැඩි වෙනවා. ඒකන වර්ධකයේ ගුණය ලබා දෙන එක වැඩි වෙනකොට අනිත් පැත්තෙන් එක වැඩි වෙනවා. IB වැඩි වෙද්දී IC වැඩි වෙනවා. ප්‍රදානයේ ධාරා වැඩි කරද්දී ප්‍රතිදාන ධාරා වැඩි වෙනවා. ඒක මෙන්න මේ සීමාවෙ තියෙනවා. ඔය සීමාව අපි හඳුන්වනවා ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාව. ක්‍රියාකාරී IB එකගයක් ඉක්මවුවාට පස්සේ IC නියතයි. IC සංතෘප්ත වෙනවා. මේක හඳුන්වන්නේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාව. IB එකගට එනකන් IC බිඳුවයි. IB යම් මගයකට එනකන් IC බිඳුවයි. ඒක අපි හඳුන්වන්නේ මොකද ඒ කාලයේදී ට්‍රාන්සිස්ටරේ IB ධාරාව තිබ්බට IC නැහැ. එක ධාරාවක් කරේ නැත්නම් ට්‍රාන්සිස්ටරේ වැඩන්නේ. මේ සීමාවේ IB තියෙනවා IC නැහැ. IC නැතත් ට්‍රාන්සිස්ටරේ ගුණාංග නැහැ. වර්ධක ගුණාංග නැහැ. මේ ප්‍රදේශයේදී වර්ධකයක් හැටියට භාවිතා ගන්න බෑ. ඒක හඳුන්වන්නේ කපහැරි අවස්ථාව. වර්ධක ගුණ තියෙන ක්‍රියාකාරී අවස්ථාව. අපි බලමු මේක වෙන විදිය. දැන් මෙහෙමයි. අපි මේ IB වලගේ වැඩි කරනකොට ඒසනා VB-ට ලබා දෙන වෝල්ටීයතා වැඩි කළොත් VB-ට ලබා දෙන වෝල්ටීයතා වැඩි කළොත් IB වලගේ මේ වැඩි කළොත් IB ලබා දෙන VB විභවාන්තය වැඩි කරනකොට බිඳුවේ නම් විභවාන්තය වැඩි කරද්දී මුලින්ම එක මේ BE-ට ලබා දෙන විභවාන්තය වැඩි කළාම රිමෝට් එකෙන් ඉලෙක්ට්‍රෝන මෙහා තල්ලු කරනවා. රිමෝට් එකෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. මුලින්ම එකක් ගියා කියලා හිතන්න. ඒ ඉලෙක්ට්‍රෝනේ කෝරයක් එක්ක එකතු වෙනවා. ප්‍රතිසංයෝජනය වෙනවා. විද්‍යුත් විනවායක් ඇති වෙනවනේ. ඒ විද්‍යුත් විනවාව ඇති වෙන්න මෙතනින් එළියට ඉලෙක්ට්‍රෝනේ දානවා. දැන් මේ පැත්තට පොඩි IB දානවා කියනවා. ඒ වුණාට මෙහාට ඉලෙක්ට්‍රෝනේ යන්නේ. සංග්‍රාහක ඉලෙක්ට්‍රෝනේ යන්නේ. ඒඳා සංග්‍රාහකේ දානවා ඇති වෙන්නේ. IB ඇති වුණා IC ඇති වෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් විමෝචනය කළොත් අපි ලබා දෙන විභවාන්තය වැඩි කළා ඉලෙක්ට්‍රෝන දෙකක් විමෝචනය කළොත් ඒ දෙන්නම පාදම තුලදී කුවරත් එක්ක ප්‍රතිසංයෝජනය වෙනවා. පාදමේ විද්‍යුත් විනභාවය තවත් වැඩි වෙනවා. ඒන ඉලෙක්ට්‍රෝන දෙකක් එළියට දාන. ඒ නිසා IB ධාරාව තවත් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන එළියට යද්දී පාදම දිශ ධාරාව කියනවා. IB ධාරාව තව වැඩි වෙනවා. IB වැඩි වුණාට සංග්‍රාහක ඉලෙක්ට්‍රෝන යන්නේ IC නැහැ. මෙහා ඉලෙක්ට්‍රෝන තුනක් විමෝචනය කළොත් ඒ තුනම කෝරත් එක්ක ප්‍රතිසංයෝජනය වෙනවා. ඒ නිසා පාදමෙන් එළියට යන ඉලෙක්ට්‍රෝන ගාන තව වැඩි වෙනවා. ඒ නිසා පාදම දානවා IB තවත් වැඩි වෙනවා.
නමුත් මෙහාට ඉලෙක්ට්‍රෝන යන්නේ IC නෑ. ඔන්න IB වල එක්තවා ආගයකට යනකම් IC නෑ. ඉලෙක්ට්‍රෝන 3ට වඩා වැඩියෙන් આવොත් දැන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන යනවා. මෙහාට ඉලෙක්ට්‍රෝනයක් ගියොත් එක ඉලෙක්ට්‍රෝනයක් එළියට යනවා. ඔන්න IC ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ආවොත් එළියට ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා. ඒ නිසා IC දානතා වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් ආවොත් එළියට ඉලෙක්ට්‍රෝන 3ක් යනවා. IC දානතා වැඩි වෙනවා. සංග්‍රහකයේ ඉලෙක්ට්‍රෝන 4ක් ආවොත් එළියට ඉලෙක්ට්‍රෝන 4ක් යනවා. IC තවත් වැඩි වෙනවා. සංග්‍රහකයේ ඉලෙක්ට්‍රෝන 5ක් ආවොත් එළියට ඉලෙක්ට්‍රෝන 5ක් යනවා. ඒ නිසා IC තවත් වැඩි වෙනවා. සංග්‍රහක දානතා වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක් આવොත් එළියට ඉලෙක්ට්‍රෝන 6ක් යනවා. IC තවත් වැඩි වෙනවා. හැබැයි මේකේ සීමිත මුක්ත ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා. ඒ ගාන ආවට පස්සේ ඊට හරියන ඉලෙක්ට්‍රෝන එළියට දානවා. එළියට දාන ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා ආයෙමෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න මේ ප්‍රමාණය සංග්‍රහකයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානට පාදමින් ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තට පස්සේ එතනින් යාලා ඉලෙක්ට්‍රෝන ඇදගන්නේ. එතනින් පස්සේ විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන ඔක්කොම පාදමින් එළියට යන්නේ. විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන පාදමින් එළියට යන්නේ. ඒ නිසා පාදම ධාරාව එන්න වැඩි වෙනවා. IC නියතුව තියෙනවා. IB වලගේ යම්මගයක් ඉක්මවන පස්සේ IC නියතුව තියෙනවා. IB කොච්චර වැඩි වුණත් IC නියතයි. ඒ අවස්ථාව සන්තුෂ්ත අවස්ථාව. IB වල එක්තරා ගියකට යනකම් IC නැහැ. ඒ කපා හැරි අවස්ථාව. IB වල එක පරාසයක තමයි. IB වල එක පරාසයක තමයි IB සමග IC වැඩි වෙන්නේ. වර්ධක ගුණ තියෙන IB වල එක පරාසයක. එනම් ට්‍රාන්සිස්ටරේ වර්ධකයේ ලෙස භාවිතා කරද්දී IB මෙන්න මේ සීමාවෙ තියාගෙන වෝල්ටේජ් ලබා දෙන්න. අපි වෝල්ටේජ් ලබා දෙන්න ඕනේ පාදම ධාරාව ක්‍රියාකාරී අවස්ථාවේ තියෙනකම්. ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාවේ පවත්වාගත යුතුයි. එනම් ට්‍රාන්සිස්ටරේ වර්ධකයක් ලෙස භාවිතයේදී එකක් BE සංදිය ලබා දෙන වෝල්ටේජතාවය ඒ බාධක විභව ඉක්මවා ලබා දී යුතුයි. එතකොට යා තියාගන්නේ 0.7 වෝල්ට් වෝල්ටේජතාවයක්. බාධක විභව සමාන වෝල්ටේජතාවයක්. අනිත් එක අපි වෝල්ටේජතාව ලබා දී යුත්තේ මෙන්න මේ IB ධාරාව මේ පරාසය තියෙනකම්. ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී අවස්ථාවේ සංතෘප්ත නොවී තියාගන්න ඕනේ. මෙන්න මේ සංතෘප්ත නොවී තියාගන්න එක ටිකක් සංකීර්ණයි. ඒකට අපි වෙනමම පරිපතයක් හදා ගන්නවා. වර්ධකයක් ලෙස භාවිතයේදී. නැත්නම් ධාරාව සුළු ප්‍රමාණයක වැඩිච්ච ගමන් සංතෘප්ත වෙනවා. ක්‍රියාකාරී අවස්ථාව තියාගන්න. ප්‍රතිදාන ධාරාව IC සංතෘප්ත නොවී තියාගන්න. අපි වෙනම ආකාරයේ පරිපතයක් හදනවා. ඒකට අපි කියන්නේ වර්ධක පරිපතේ. අපි බලමු පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතයේදී ක්‍රියාකාරී අවස්ථාවේ තියාගන්න මොන වගේ උපක්‍රම යොදා ගන්න ඕනද කියලා. දැන් අපි ඒක බලමු. එතකොට පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස භාවිතා කරද්දී පළවෙනි දේ තමයි BE සංදියට පෙර නැඹුරු වෝල්ටේජතාවයක් දෙන්න ඕනේ. B පැත්තට දෙන්න ඕනේ. ඒ වෝල්ටේජතාවය ඒ බාධක විභව ඉක්මවා ලබා දී යුතුයි. සිලිකන් නම් 0.7 ඉක්මවා ලබා දී යුතුයි. 0.7ට අඩුවෙන් දුන්නොත් ක්‍රියාකාරී අවස්ථාවට ඉන්නේ. 0.7 ඉක්මවා ලබා දී යුතුයි. 0.7ට වැඩියෙන් දෙන ඕනේ විභවාන්තයක් එයා තියාගන්න පරිපතේ ප්‍රතිරෝධවලට බෙදලා දෙනවා. දෙවෙනි එක IB ධාරාව පාලනය කරන්න වෙනවා. IB ධාරාව පාලනය කරන්න වෙනවා. IC ධාරාව පාලනය කරන්න වෙනවා.
ක්‍රියාකාරී අවස්ථාවේ තියෙන එකක්. ඒක IB වලින් කරන්නේ. IB එක්තරා පරාසයක තිබ්බාම තමයි IC සන්තෘප්ත නොවී තියෙන්නේ. එහෙනම් ප්‍රතිදාන ධාරාව IC සන්තෘප්ත නොවන විදිහට අපි වෝල්ටීයතාවයෙන් බෙදලා දෙන්න ඕනේ. පොදු විමෝචක අවස්ථාවේ තියෙන NPN ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතා කිරීමේදී BE සන්ධියට පෙරනැඹුරු වෝල්ටීයතාවයක් ලබා දිය යුතුයි. BE පැත්තට වෝල්ටීයතාවයක් දෙන්න ඕනේ. නැත්තම් IB ධාරාව ඇති වෙන්නේ නැහැ. ඒ BEට ලබා දෙන වෝල්ටීයතාවයේ BE සන්ධියේ බාධක විභවය ඉක්මවා ලබා දිය යුතුයි. සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නම් BE සන්ධියේ වෝල්ටීයතාවයේ 0.7 ඉක්මවා ලබා දිය යුතුයි. එහෙම 0.7 ඉක්මවා ලබා දුන්නාම සන්ධිය තියාගන්නේ 0.7යි වැඩියෙන් තියෙන ඒවා පරිපතේ හයි කළ තියෙන ප්‍රතිරෝධ ලබා ගන්නවා. අනිත් එක IC ධාරාව සංතෘප්ත නොවී තියාගන්න ඕනේ. IC සංතෘප්ත නොවී ඒකට IB එක්තරා පරාසයක තියාගන්න ඕනේ. IC සංතෘප්ත නොවී තියාගන්න. IC සංතෘප්ත නොවී තියාගන්න. මෙන්න මේ BC සන්ධියට මේ ලබා දෙන පසුනපුර වෝල්ටීයතාවය NP දෙසට ලබා දෙන වෝල්ටීයතාවය නියමාගේ තියාගන්න. නියමාගේ තියාගන්න. ඒ වෝල්ටීයතාවය වැඩි වුණොත් සංතෘප්ත අවස්ථාවට පත් වෙනවා. මේක තමයි වර්ධක පරිපතයක ක්‍රියාකාරීත්වය. ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතයේදී හොඳට මතක තියාගන්න BE සන්ධියට පෙරනැඹුරු දෙන්න ඕනේ. ඒක සිලිකන් නම් 0.7 ඉක්මවා දෙන්න ඕනේ. BC සන්ධියට පසුනැඹුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ NP දිශාවට ඒ කියන්නේ CB පැත්තට දෙන්න ඕනේ. CB පැත්තට වෝල්ටීයතාවයේ CB පැත්තට දෙන්න ඕනේ. මේක මේ විදිහට කරන්න පුළුවන්. BE සන්ධියට BE දෙසට වෝල්ටීයතාවයක් දෙන්න. මෙහෙම කෝෂයක් දාන්න පුළුවන්. දැන් ධනාග්‍රය බීටනේ. කෝෂයෙන් විභවන ලබා ධනාග්‍රයෙන් එළියටනේ. ඔන්න BE පැත්තට වෝල්ටීයතාවය දුන්නා. ඊළඟට BC සන්ධියට CB පැත්තට වෝල්ටීයතාවය දෙන්න ඕනේ. CB පැත්තට. මේ පැත්තට. ඒ නිසා මේ පැත්තෙන් කෝෂයක් දානවා. මෙහෙම කෝෂයක් දානවා. මෙහෙම ගත්තාම මේ කෝෂය අමතක කරන්න. මේ දාන කෝෂේ ධනාග්‍රේ සම්බන්ධ වෙලා තියෙන C පැත්තට. ඒ නිසා CB පැත්තට වෝල්ටීයතාවය දෙනවා. හැබැයි මෙන්න මේ පරිපතේ බලන්න. මෙහාට මෙයාගෙන් වෝල්ටීයතාවය. මෙයාගේ වෝල්ටීයතාවය මෙහාට. මෙයාගේ වෝල්ටීයතාවය මේ පැත්තට තියෙනවා. මෙයාගේ වෝල්ටීයතාවය මේ පැත්තට. මේ දෙන්න සමානව තිබ්බොත් මේ දෙක කැපිලා යනෝනේ. CB පැත්තට වෝල්ටීයතාවය දෙන්න නම් මෙතන වෝල්ටීයතාවය මෙතෙන් වඩා වැඩියෙන් තියාගන්න ඕන. ඒකයි මේ කෝෂ දෙකක් දැම්මේ. එම BE සන්ධියට පෙරනැඹුරු වෝල්ටීයතාවයක් දෙන්න
BE පැත්තට වෝල්ටේජ් දාලා දෙන්න මේ කෝෂය දෙන්න. ඊළඟට CB සම්දියට CB පැත්තට වෝල්ටේජ් දාලා දෙන්න මේ කෝෂය දෙන්න. මෙයාගේ මේ පැත්තට තියෙන නිසා CB පැත්තට වෝල්ටේජ් දාලා තියාගන්න. මෙයාට වඩා වැඩි මෙයා තියාගන්න. ආපහු බලන්න BE සන්ධියට BE පැත්තට වෝල්ටේජ් තාවෙ දෙන්න ඕනේ. CB සන්ධියට CB දෙසට මේ තියෙන මේම කෝෂයක් දාලා CB පැත්තට වෝල්ටේජ් තාව දෙන්න පුළුවන්. BE සන්ධියට BE පැත්තට වෝල්ටේජ් තාව දෙන්න මෙහෙම කෝෂයක් දැම්මම මේ කැපිලා යනවා. ඒ නිසා මෙයා ටිකක් වැඩියෙන් තියාගන්න. ඒ වුණාට විද්‍යුත් පරිපථවල ඉලෙක්ට්‍රොනික පරිපථවල මේම තැන් වල කෝෂ දාන්නේ නැහැ. වෝල්ටේජ් දාස පෙවුම් තැන් වල දාන්නේ. දාන්නේ එක ස්ථානෙක. එහෙම දාලා අවශ්‍ය පරිදි ඒවා බෙදලා දෙනවනේ. එහෙනම් මේ අයින් කරනවා. මේ අයින් කරනවා. මේ කෝෂය අයින් කරනවා. මේ කෝෂය අයින් කළා. BE පැත්තට තියෙන වෝල්ටේජ් තාවේ B පැත්තට Bට ධනාත්මක වෙයි ඊට ඍණාත්මක වෙයිනේ. ඒක මෙහෙම කරනවා. මේ කෝෂ පද්ධතියේ ධනාත්මකයේ Bට සම්බන්ධ කරනවා. ඍණාත්මකයේ කෙලින්ම ඊට සම්බන්ධ වෙනවා. එහෙනම් මෙයාගෙම අර BE පැත්තට අවශ්‍ය වෝල්ටේජ් තාවය ලබා දුන්නා. ඒක කෝෂ පද්ධතිය. පැහැදිලිද? මෙයාගේ ධනාත්මකයේ Bට ඍණාත්මකයේ ඊටනේ. මෙයා අයින් කරනවා. මෙයා අයින් කළා. මෙයාගේ ඍණාත්මකයේ ඊට සම්බන්ධ වෙලා තියෙන්නේ. ධනාත්මකයේ දානවා Bට. ඔන්න තනි කෝෂ පද්ධතියකින් අවශ්‍ය වෝල්ටේජ් තාවය ලබා දුන්නා. හැබැයි මේ BC සන්ධියේ CB පැත්තට වෝල්ටේජ් තාවය තියෙන්න ඕනේ. CB පැත්තට තියෙන්න Bට වඩා C ගේ විභවය වැඩි වෙනවා. B වල විභවයට වඩා C ගේ විභවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන් සුදුසු ප්‍රතිරෝධයක් දාලා B ගේ විභවය පාලනය කරන. ඒක RB කියලා හිතන්න. මෙතෙන් සුදුසු ප්‍රතිරෝධයක් දාලා C ගේ විභවය පාලනය කරන. මෙතෙන් දාන ප්‍රතිරෝධයේ වැඩියෙන් තියාගත්තාම B ගේ විභවය අඩු වෙනවා. මෙයාට වඩා මෙයා අඩුවෙන් තියාගත්තාම B ගේ විභවයට වඩා C විභවය අඩු වෙනවා. එතකොට BE සන්ධිය BE පැත්තට නැඹ වෙනවා. BC සන්ධිය CB දෙසට නැඹ වෙනවා. Bට වඩා වැඩි C ගේ විභවය. පැහැදිලි? දැන් මෙහෙම තියද්දි මෙයාට එන විභවය මෙයාට එන විභවය දෙකම සමානයිනේ. BE සන්ධිය නම් පෙරෙන විභවය BC සන්ධිය CB පැත්තට නැඹ වෙන්න. මෙතන විභවය වැඩි වෙන්න ඕනේ. මෙතන විභවය අඩු වෙන්න ඕනේ. මෙතෙන් ප්‍රතිරෝධයක් දානවා RB කියලා. B ගේ විභවය පාලනය කරනවා. මෙතන විභවයක් දානවා RC කියලා. C ගේ විභවය පාලනය කරනවා. Bට වඩා C ගේ විභවය වැඩියෙන් තියාගත්තාම BC සන්ධිය CB දෙසට නැඹ වෙනවා. ඊළඟට දැන් බලන්න අපි මේ
ඉලෙක්ට්‍රොනික පරිපථවල කෝෂ පද්ධතිය දානවා අඩුයි. නිවසේ තියෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ඍජුකාරක පරිපථයක් භාවිතයි. සරල වෝල්ටීයතාවය බවට පත් කළ දෙන්න. සරල වෝල්ටීයතාවයක් ලැබෙන්නේ. ඒ නිසා කෝෂ පද්ධතියක් දානවා වෙනුවට විභවයක් ලැබෙන්නේ. දැන් මේ කෝෂ පද්ධතියේ වෝල්ටීයතාවය 10 වෝල්ට් කියලා හිතන්න. කෝෂ පද්ධතියේ වෝල්ටීයතාවය 10 වෝල්ට්. ඒක අයින් කරන. මෙන්න මේ විමෝචකයේ භූගත කරන. එතකොට මෙතන විභවය බිඳුවයිනේ. මෙතන දෙනවා ධන 10ක විභවයක්. මෙතන ධන 10ක් දෙනවා. කෝෂ පද්ධතියේ වෝල්ටීයතාවය 10 වෝල්ට් නම් මෙතන භූගත කළා. මෙයාගේ විභවයේ ශුන්‍ය තියාගන්නවා. මෙයාට ධන 10 වෝල්ට් විභවයක් දෙනවා. ධන 10 වෝල්ට්. එහෙම දුන්නාම මෙතන 10 වෝල්ට් විභවයක් එනවා. මේ මෙතෙන්ද දෙන විභවය අපි VCC කියලා හඳුන්වන්නේ. මෙතන VCC මෙතන බිඳුවයි. එහෙනම් මෙතෙන් විභවන්තය බිඳුවයි. මෙතන විභවන්තය VCC වෙන බිඳුව VCC. මෙයාගෙන් සපේන විභවන්තය VCC කියලා දන්න. මේ අයින් කරනවා. ඒ ට්‍රාන්සිස්ටර් වල සම්මත සංකේත. මෙයා දෙන විභවන්තය VCC න. මෙතෙන් VCC විභවයක් දීලා මෙයා භූගත කරනවා. මෙන්න ට්‍රාන්සිස්ටරේ සංදි නිසියාකාරයට නැඹුරු කළ වර්ධක පරිපථය හදාගත්තා. දැන් මේ වර්ධක පරිපථය භාවිතා කරන්නේ වෝල්ටීයතාවයක් වර්ධනය කරන්න. බොහෝ විට මිලිවෝල්ට් ප්‍රමාණය ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව වර්ධනය කරන්න. මේ දීලා තියෙන ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෝල්ටීයතාවය. ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෝල්ටීයතාවය. මේ දීලා තියෙන. ඒක සරල වෝල්ටීයතාවයක්. අපි මේ වර්ධනය කරන්න යන්නේ වෙන එකක්. නිකම්ම වර්ධනය කරන්න ඕන එක ලබා දුන්නට වර්ධනය වෙන්නේ. දැන් මේ මයික් එකෙන් එන ශබ්දය ඇම්ප් එකකට දීලා වර්ධනය කරගන්න ඕනේ. ඔය ඇම්ප් එකේ තියෙන සිද්ධිය අපි සරලව හිතුවොත්, ඒ සිද්ධිය සරලව හිතුවොත් මෙයාගෙන් එන ශබ්ද තරංගය වෝල්ටීයතාවයක් කරනවා. ඇම්ප් එකෙන් ඒකේ වෝල්ටීයතාවය වැඩි කරනවා. ඒ වැඩි කරපු වෝල්ටීයතාවය ශබ්දයක් කරනවා. එතකොට ඇම්ප් එකෙන් ඒ වෝල්ටීයතාවය වර්ධනය කරන්න අපි ඇම්ප් එකට කරන්ට් එක දෙන්න ඕනේ. ඇම්ප් එකට ක්‍රියාකාරීත්වයට වෝල්ටීයතාවයක් දෙන්න ඕනේ. එහෙම දුන්නාට පස්සේ තමයි මෙයා වර්ධනය කරන්නේ. අන්නේ ක්‍රියාකාරීත්වය දෙන වෝල්ටීයතාවය මේ තියෙන්නේ. අපි වර්ධනය කරන එක ප්‍රදානය කරන්න ඕනේ. ඒක වර්ධනය කළා මෙයා ප්‍රතිදානය කරන. මේ පොදු විමෝචක අවස්ථාවනේ. අපි යන්දනේ පොදු විමෝචක අවස්ථාව. ඒකේ වර්ධනය කළ යුතු දේ ප්‍රදානය කරන්නේ පාදමය විමෝචකය ඔස්සේ. වර්ධනය කළ එළියට දාන්නේ සංග්‍රහකය විමෝචකය ඔස්සේ. වර්ධනය කළ යුතු දේ ප්‍රදානය කරන්නේ පාදම සහ විමෝචකයව. මෙන්න වෝල්ටීයතාවය ප්‍රදානය කරන තැන. ඒක වර්ධනය වෙලා එළියට දාන්නේ සංග්‍රහකය විමෝචකය ඔස්සේ. ප්‍රතිදාන වෝල්ටීයතාවය.
මේ වෙනස හඳුනාගන්න. මේ තියෙන්නේ ක්‍රියාකාරීත්වයට සපයන වෝල්ටීයතාවය. මේ තියෙන්නේ වර්ධනය කරන වෝල්ටීයතාවය. සාමාන්‍යයෙන් වර්ධනය කරන්නේ මිලිවෝල්ට් ප්‍රමාණයේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. වර්ධක පරිපථය හදාගත්තට පස්සේ වර්ධනය කළ යුතු වෝල්ටීයතාවය දෙන්නේ පාදම සහ විමෝචකය හරහා ප්‍රදානය කරන්න. එයා වර්ධනය කළ එළියට යවන්නේ සංග්‍රාහකයයි විමෝචකය ඔස්සේ ප්‍රතිදාන. දැන් බලන්න මේක තමයි වර්ධක පරිපථය. දැන් දන්නවා ඇයි මේ RB දැම්මේ, මේ RC දැම්මේ, මේ දෙන්නට එකම විභව දුන්නේ, දීලා පාලනය කළේ ක්‍රියාකාරී අවස්ථාව තියාගන්න, සංතෘප්ත නොවී තියාගන්න, ක්‍රියාකාරී අවස්ථාව තියාගන්න, සංතෘප්ත නොවී තියාගන්න. එතකොට හිතන්න අපි මේ වර්ධක පරිපථයෙන් මිලිවෝල්ට් ප්‍රමාණය ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් වර්ධනය කරනවා කියලා මෙතන ලබා දෙනවා. ඒ මිලිවෝල්ට් ප්‍රමාණයේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය ඒක වර්ධනය කරන සංග්‍රාහකයේ සහ විමෝචකයේ සිලිදාන ප්‍රතිදානයේ VO කියලා තමයි. මෙතන බිඳුවයි මෙතන VO. ප්‍රතිදාන වෝල්ටීයතාව VO. මේ ප්‍රදානය කරන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයට මෙන්න මේ ක්‍රියාකාරීත්වය දීලා තියෙන සරල වෝල්ටීයතාවයෙන් සිදුවන බලපෑම් අයින් කරන්න අපි මේ ප්‍රදානය කරන්නේ ධාරිත්‍රයක් ඔස්සේ. මෙතෙන් දාන ධාරිත්‍රයක්. හිතන්න ධාරිත්‍රයේ C කියලා. ධාරිත්‍රයේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව ගමන් කරනවා. සරල වෝල්ටීයතාව යන්නේ. එහෙනම් මේ ප්‍රදානය කරන එකනට මේ සරල වෝල්ටීයතාවයි ඇතිවන බලපෑම් නවතිනෝ ප්‍රදානයට ධාරිත්‍රයක් දාලා තිබ්බා. ඊළඟට ප්‍රතිදාන වෝල්ටීයතාවය ඒකත් ප්‍රත්‍යාවර්තයි. ඒකට ක්‍රියාකාරීත්වයට සපයන සරල වෝල්ටීයතාවයෙන් සිද්ධ වෙන්න පුළුවන් බලපෑම් වළක්වන්න ප්‍රතිදානයේ වෙනස සලස්සන මේ වගේ ධාරිත්‍රයක් ඔස්සේ. ඔය තමයි එක සුද්ධියක්. අනිත් එක තමයි මෙන්න මේ ප්‍රතිදාන වෝල්ටීයතාව VO තියෙන්නේ. මේ C වල ඉඳන් E වල ලබා දෙන වෝල්ටීයතාවය හරියට තියාගත්තේ නැත්නම් ප්‍රතිදානයේ විකෘති වෙනවා. ප්‍රතිදානයේ සයින් ආකාරයෙන් තියෙන්න ඕනේ. ප්‍රත්‍යාවර්තයිනේ. ඒක විකෘති වෙනවා C වල ඉඳන් E වලට. වෝල්ටීයතාවයේ නියම ගාන තියාගත්ත නැත්නම් ඔය C වල ඉඳන් E වල තියෙන වෝල්ටීයතාවය දලමසි මෙතන මෙතන තියෙන වෝල්ටීයතාවය තියෙන්නේ VCC. අනේ VCC වලින් භාගයක් වගේ තියාගන්න. භාගයක් විතරයි. VCE වලගේ C වල ඉඳන් E වලට විභවන්වේ අපි පවත්වා ගන්නේ මේ VCC වලින් භාගයක් විතරින්. ඒ වෙන තමයි මේ RC තෝරගන්නේ. VCE වලගේ VCC වලින් භාගයක්. මේක වර්ධක පරිපථය. අපට වර්ධක පරිපථයෙන් ගණන් එන්නේ මේ අවස්ථාවේ. වෝල්ටීයතාව ප්‍රදානය කළ නැති අවස්ථාවේ. වර්ධක පරිපථයේ ගණන් එන්නේ වෝල්ටීයතාවය ප්‍රදානය කළ නැති අවස්ථාවේ මෙයා කොච්චර ප්‍රමාණයක් වර්ධනය කරනවද? මෙයාගේ වෝල්ටීයතාව වර්ධනය කිරීමේ හැකියාව කීයද? ධාරාව වර්ධනය කිරීමේ හැකියාව කීයද?
අන්නේව බලන්නේ මේ පරිපතේට යමක් ප්‍රදානය කළ නැති අවස්ථා මේකේ. අය බලමු ඒ අවස්ථාවේ ගණනය කිරීම කරන්නේ කොහොමද කියලා. වෝල්ටීයතාවය ප්‍රදානය කළ නැති අවස්ථාවේ වර්ධක පරිපතයක ගණනය කිරීම. බලන්න මේ පරිපතේ මෙන්න මේ පාදමේ ගලන ධාරාව IB කියලා හිතන්න. IB. සංග්‍රහකේ ධාරාව IC. විමෝචකේ ධාරාව IE. සම්බන්ධය තමයි IE සමානයි IB ධන IC. අය මුලින්ම ගත්තේ IE සමානයි IB ධන IC. පාදමිනුයි සංග්‍රහකිනෝ ධාරාව ඇතුල් වෙනවා. ඇතුල් වෙන මුළු ධාරාව IB ධන IC. විමෝචකෙන් එළියට යනවා. හැබැයි මේ IB ඉතාම කුඩා නිසා අපි ගන්න පළවෙනි සම්බන්ධය වර්ධක පරිපතවල ගණනය කිරීම වල IE ආසන වශයෙන් සමානයි IC කියලා. ඊළඟට මේ වර්ධක පරිපතවල ධාරාලාභී කියලා ගන්න ධාරාලාභී එන ප්‍රධානය කරන එක්කනා වගේ කී ගුණයද ප්‍රතිදාන. IB වගේ කී ගුණයද IC. ධාරාලාභය දක්වන්නේ IC බෙදීම IB සමානයි බීටා බීටා ධාරාලාභය. බීටා කියන්නේ ධාරාලාභය. දැන් මේ වර්ධක පරිපතේ ගුණාංගය තමයි මෙහෙම වෝල්ටීයතා ලබා දුන්නාම VCC වලගේ දශමහතට වඩා වැඩි වෙනවා. මේ මෙතන ඉඳලා මෙතෙන්න විභවාන්තයේ VCC පැති දෙකක් තියෙනවා. එකක් පාදම දෙසින් ගන්නත් පුළුවන්. පාදම දෙසින් මෙතන මෙතෙන්න විභවාන්තය ගත්තොත් ඒත් VCC සංගතොත් VCC ඔය විභවාන්තයේ දශමහත ඉක්මවා තියෙන්න ඕනේ. ඒ වුණා මෙයා දශමහතයි තියාගන්න. එනම් වර්ධක පරිපතේ ට්‍රාන්සිස්ටරේ සිලිකන් නම් E වලට වඩා B වල විභවයේ දශමහතක් වැඩි. මේ වගේ පරිපතයක් ඇතුවම E වලට වඩා B වල විභවයේ අනිවාර්යෙන් දශමහතක් වැඩි. B වල විභවයේ දශමහතක් වැඩි සිලිකන් වල. ඊළඟ මේ සංදියේ මේ පැත්ත නෙමෙයි වෙන්නේ. B වලට වඩා C වල විභවය වැඩි වෙනවා. ඒකේම අගයක් හරියටම නේ සංතෘප්ත නොවී තියාගන්න ඕනේ. ඒ වගේම B වලට වඩා C වල විභවය වැඩි වෙනවා. වර්ධක පරිපතේ ගුණාංගයක E වලට වඩා B වල විභවය දශමහතක් වැඩි. B වලට වඩා C වල විභවය යම් ප්‍රමාණයක් වැඩි. දැන් ගණනය කිරීම කරද්දී පළවෙනි සම්බන්ධයේ IE සමානයි IC. දෙවෙනි එක IC බෙදීම IB සමානයි බීටා. ධාරාලාභය. දැන් IB දන්නෝ නම් බීටා වලින් වැඩි කළාම IC. බීටා වලින් වැඩි කළාම IC. IC දන්නෝ නම් ඒකමයි I. ඔනෝම ධාරාවන් සම්බන්ධ කරනවා. එහෙම ධාරාවන් සම්බන්ධ කරනවා. ඊළඟට මෙතන මෙතෙන් විභවන්තයේ VCC පැති දෙකකින් ගන්නවා. එකක් පාදම දිස්සින්. අනිත් එක සංග්‍රහකයේ දිස්සින්. පාදම දිස්සින් ගත්තොත් මෙතන මොකුත් නැහැ. මෙයාගේ ධාරාව IB මෙයා මොකුත් සම්බන්ධයක් නැහැ. එහෙනම් මෙහෙන් එන ධාරාව IB. එහෙනම් මේ RB ප්‍රතිරෝධ විභාගයේ ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිතය IBRB. මෙතන විභාගයේ IBRB.
මෙතන මෙතන විභාග වේ BE වල විභාග වේ VBE සාමාන්‍ය VB දශමතයි. ඔන්න පාදම දිස්සින් විභාග සල්කෝ. දැන් ගන්නවා සංඝාගේ දිස්සිගේ බෑ. මේ පැත්තෙන් ගන්නවා. යද්දි මුලින්ම තියෙන RC. ආගේ දානවා IC. එන විභාග වේ ICRC. ධන මෙතන මෙතන විභාග වේ C වල නම් E වලට VC. වෙන වර්ධක පරිපතේ ගණන් හදන මූලධර්ම එකක් IC සමානයි I කියලා ගන්නවා. අනික IC බෙදීම IB සමානයි B ට කියලා ගන්නවා. අනික පාදම දිසින් විභාග ගන්නවා. මුළු විභාග වේ VCC සමානයි IB RB දාන VB. අනිත් එක සංඝාගේ දිසින් විභාග ගන්නවා. VCC සමානයි ICRC දාන VC. මේ වර්ධක පරිපතේ අවස්ථාව. උනේ අවස්ථාවේ මේ වගේ ගානක් තිබ්බොත් අපි හදන්නේ එහෙම. දැන් සමහර වර්ධක පරිපතවල විමෝචකයට අත්පොත් දානවා. විමෝචකය. ඉතින් RE කියන ඒම විමෝචකයේ ප්‍රතිරෝධයක් තිබ්බොත් ඒ වගේ අවස්ථාවේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. IE සමානයි IC. ධාරාලාභේ බීටා සමානයි IC බෙදීම IB. මේ දෙක තමයි වෙනස් වෙන්නේ. පාදම දෙසින් විභාග ගත්තොත් මෙතන ඉඳලා මෙතන විභාග වේ VCC. ඒක සමාන වෙනවා. මෙහෙම යද්දි මුලින්ම තියෙන මෙයා විභාග වේ IB RB. ඊළඟ මෙයා විභාග වේ VB. ඊළඟ මෙයා විභාග වේ IERE. ධාරාවයි ප්‍රතිරෝධය IERE. ඊළඟට සංඝාගේ දිස්සින් විභාග ගන්න. සංඝාගේ දිස්සින්. එහෙම සංඝාගේ දිස්සින් විභාග ගත්තාම මෙතන VCC සමාන වෙනවා. මෙයාගේ විභාග වේ ICRC. මෙතන VC. මෙයාගේ විභාග වේ IERE. VCC සමානයි ICRC ධන VC ධන IERE. ඔන්න විමෝචකයට ප්‍රතිරෝධයක් දාපින අවස්ථාව. වර්ධක පරිපතවල තව එක අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට මේ පාදමට අවශ්‍ය විභවයේ තියෙන විභවය පාදමේ විභවය ලබා දෙන්නේ මෙහෙම ප්‍රතිරෝධ දෙකක් දාලා විභව බෙදීමේ මූලධර්මයේ මගින් මෙයා R1යි මෙයා R2යි කියලා හිතන්න. මෙතන මේ පැත්තේ විභව වේ A3CC. මෙහෙම ධාරාවක් આવොත් සුළු ප්‍රමාණයක් මේ පැත්තට යනවා. ඒ පාදමේ ධාරාව ඉතාම කුඩායි මයික්‍රෝ MP ප්‍රමාණයක් කියන්නේ. ඒක නොසලකා හරිනවා. එන මෙයාගෙන ධාරාව මෙයාගෙන් යනවා කියලා ගන්න. එතකොට ඒ IC සමානයි I. ධාරාලාභේ බීටා සමානයි IC බෙදීම IB. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මුලින්ම මේ විභව බෙදීම තුලින් විභවම් වෙන් ගන්න. මෙයාගේ ධාරාව මෙයාගෙන ශ්‍රේණිගතයි. මෙතන විභවම් වේ VCC. VCC සමානයි මෙයාගේ විභවම් වේ IR එක. මෙයාගේ විභවම් වේ IR දෙක.
ඔන්න ඒක සිද්ධිය. සංවාහක විසින් ගන්න විභව වෙනසක් නැහැ. VCC සමානයි ICRC ධන VC ධන IER. පාදම විසින් ගන්න විභවේ මෙයාගේ දානවා I මෙතන IR එක IR මෙතන IR එක මේ ටික VB ධන මෙතන IER. ट्रांसिस्टरයක් වර්ධකයක් හැටියට භාවිතා කරනවා ස්විච් එකක් හැටියට භාවිතා කරනවා වර්ධකයක් හැටියට භාවිතා කරද්දී ක්‍රියාකාරී අවස්ථාව තියාගන්න සංතෘප්ත නොවී තියාගන්න ඒක කරන්නේ මේ පාදමයි සංග්‍රහකයේ එක සම්බන්ධ කළ විභවයක් දෙන්නටම එකම විභවයක් ලබා දෙන්නේ එකම විභවයක් ලබා දෙන්නේ ලබා දීලා ප්‍රතිරෝධය පාලනය කරන එකම විභවයක් ලබා දෙන්නේ ලබා දීලා ප්‍රතිරෝධය පාලනය කරන එතකොට ඒකේ ගාන්නේ කරීමෙන්නේ මෙතන ප්‍රතිරෝධය නැති වෙනවා මේ ප්‍රතිරෝධ දාලා එනවා මෙතන විභව බෙදී වෙනවා ඕනෙම අවස්ථාවකදී IC සමානයි I බීටා සමානයි IC බෙදීමයි පාදම විසින් විභවයෙන් ගත්තා සංවාහක විසින් විභවයෙන් ගත්තා විභව බෙදීම තියෙනවා නම් විභව බෙදීම තුලින් විභවයෙන් ගත්තා හරිද එතකොට මේකේ ගණන් හදන් තියෙනවා අපි ඊළඟ වීඩියෝ එකේදී මේ ගණන් හදන කරන්නේ ඊළඟේදී මේ ගණන් හදන එක ඊට අමතරව තියෙනවා ट्रांसिस्टर स्विच එකේ භාවිතය ඒක අපි 3 වෙනි වීඩියෝෙන් කරන්නේ ट्रांसिस्टर स्विच එකේ භාවිතය